2500 වසරක ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන මේ ශ්‍රී ලංකා ද්වීපය බ්‍රිතාන්‍ය යටත් විජිත අධිරාජ්‍යවාදයෙන් අපේ අතීත මුතුන් මිත්තන් ජාතික වීරයන් තම දිවි පරදුවට තබමින් ලේ වගුරුවමින් සටන් වැද මේ ශ්‍රී ලංකා ද්වීප උන්ගෙන් මුදවාගෙන මේ අභීත නිදහස ලබාගෙන 2022 පෙබරවාරි 4 වෙනිදාට වසර 74ක් සපිරෙනවා. ඉතින් එලෙසින් 74 වසරක් සපිරෙන ජාතික නිදහස් දිනය සමරන්නට මතුගම CWW කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ අපි සූදානම්. ඉතින් නිදහස් අධ්‍යාපනයේ ප්‍රථම වෙඩිමුරය මතුගම CWW කන්නන්ගර විදුපියසේ සිට සජීවීව ඔබ වෙතට ගෙනෙන්නට කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ අපි මේ විශේෂ නිදහස් දේශනය ගෙනෙන්නට සූදානම්. ඉතින් අද මේ නිදහස් දේශනය වෙනුවෙන් අප ආරාධනාව පිළි අරගෙන මෙම ස්ථානයට වැඩම කරනු ලැබුවා. උඩවැල හැලඹ ශ්‍රී විසුද්ධාරාම පුරාණ මහා විහාර වාසී මතුගම පාන්තිය ශ්‍රී සුමංගල විද්‍යායතන පිරිවෙනෙහි ආචාර්ය හත්තක පුණ්‍යරතන හිමිපාණන් වහන්සේ අපගේ ගෞරවනීය ආරාධනය පිළි අරගෙන අද මේ විශේෂ නිදහස් දේශනය වෙනුවෙන් මෙම ස්ථානයට වැඩම කරනු ලැබුවා. ඉතින් සූදානම් මෙතෙන් පටන් මේ විශේෂ නිදහස් දේශනය 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ඔබ වෙතට ගෙනෙන්නට. ඉතින් මෙතෙන් පටන් මේ නිදහස් දේශනය ආරම්භන්නට උන්වහන්සේට තමත් ගෞරවණීයව ආරාධනා කර සිටිනවා. එසේනම් අවසන් වන තෙක්ම රැඳී සිටින්න අපි මතුගම CWW කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒකකය. අද දවස සුවිශේෂී දවසක්. විශේෂයෙන්ම නිදහස පිළිබඳව මානව ප්‍රජාවක් විදිහට අපි සියලු දෙනාටම නිදහසේ වැදගත්කම වටිනාකම පිළිබඳව නැවත වරක් හිතන්න නැවත වරක් කල්පනා කරන්න නිදහසේ සැබෑ අරුත කුමක්ද කියන එක පිළිබඳව මීමන්සනයක යෙදෙන්න හොඳ දවසක් බවට අද දවස පරිවර්තනය වෙලා තිබෙනවා. නිදහස කියන්නේ කුමක්ද? මේ ප්‍රශ්නේ අපි අපෙන් විමසලා බැලුවොත් නිදහස කියලා කියන්නේ අපිට ජීවත් වෙන්න තියෙන අයිතිය. අපිට අපේ හිතේ තියෙන හැඟීම් අදහස් ප්‍රකාශනය කරන්නට තියෙන අයිතිය. ඒ වගේම අපිට කැමති දර්ශනයක් ආගමක් සංස්කෘතියක් සදාචාර පද්ධතියක් කැමති ආකාරයෙන් පවත්වාගෙන යාමට ඇදහිීමට තිබෙන අවස්ථාව නිදහස කියලා අර්ථකථනය කළොත් ඒක නිවැරදි. තවත් ආකාරයකට කල්පනා කරලා බැලුවොත් අපේ නිදහස තව කෙනෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් අපේ ක්‍රියාකාරකම් නිසා තව කෙනෙකුගේ අයිතිවාසිකම් වලට හානියක් සිද්ධ වෙනවා නම් එතන නිදහස පිළිබඳ අරුබුදයක් හට ගන්නවා. නිදහස පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙනම් සෑම මානව ජීවියෙකුටම Taman කැමැතිසේ රිසිසේ කටයුතු කිරීමට තියෙන අවකාශය නිර්මාණය කිරීමේ උවමනාව හැකියාව ඉඩකඩ ස්ථාවර කිරීම නිදහස කියන අර්ථකථනය ඇතුලේ අපිට සාකච්ඡා කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි ඇයි නිදහස් දිනයක් සමරන්නේ? නිදහස පිළිබඳව මේ විදිහේ උත්කර්ෂයෙන් සාකච්ඡාවක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඇයි? ජාතියක් විදිහට අපිට ඉතිහාසයේ පුරාවට නිදහස අහිමුණු අවස්ථා කීපයක්ම මුණ ගැහෙනවා. බොහෝ අය නිදහස අහිමි වෙච්ච අවස්ථාව විදිහට සලකන්නේ අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක් බවට අපේ රට පත්වීම. නමුත් අපි එතනින් එහාට කල්පනා කරලා බැලුවොත් සේනගුත්තික දෙපළ අපේ රට ආක්‍රමණය කළා. අපේ රටේ අයිතිවාසිකම් උල්ලංඝනය කළා. අපිට නිදහස පිළිබඳ ප්‍රශ්න ඇති වුණා.
එලාර රජ්ජුරුවෝ අපේ රට ආක්‍රමණය කළා. අපේ නිදහස පිළිබඳ අයිතිවාසිකම් උල්ලංඝනය කළා. එතනින් එහාට ගියාට පස්සේ වලගම්බා රාජ්‍ය සමය වෙනකොට සද්දමිල ආක්‍රමණයකට අපි මුහුණ දෙනවා. අපේ නිදහස පිළිබඳ ප්‍රශ්නයට අපි පිළිතුරක් සෙව්වා. ඒ වගේම තමයි රාජරාජ චෝල, රාජේන්ද්‍ර චෝල මේ ආදී විවිධ ආක්‍රමණිකයින් ඉතිහාසයේ පුරාවට අපේ රටේ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම්, මිනිසුන්ගේ නිදහස උල්ලංඝනය කළා. ඒ නිදහස අහිමි වන හැම තැනකදීම මෙරට ස්වදේශික ජනතාව ඔවුන්ට විරුද්ධව නැගී සිටියා, අරගල කළා. ඒ අරගලවල ප්‍රතිඵල විදිහට ඔවුන් යම් ජයග්‍රහණයන් අත්පත් කරගත්ත නිදහස භුක්ති විඳා. තීරණාත්මකව අපේ නිදහස පිළිබඳ නැවත බරපතල සාකච්ඡාවක් සිද්ධ කරන්නට හේතුව නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1505 දී. ඒ තමයි පෘතුගීසීන්ගේ ආගමනය. පෘතුගීසීන්ගේ ආගමනයත් සමග මෙරට ස්වදේශික ජනතාවට තමන්ගේ පැවැත්ම පිළිබඳ යම් අර්බුදයක්, යම් ප්‍රශ්නයක් නිර්මාණය වුණා. පෘතුගීසීන්ට විරුද්ධව නැගීන් අපේ මිනිස්සු උත්සාහවන්ත වුණා. පෘතුගීසීන් එලවා හරින්න, පළවා හරින්න, රටින් ඈත් කරගන්න, ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලින් වන හානිය අවම කරගන්න උත්සාහයක නිරත වුණා. මේ වෙලාවේ අකමැත්තෙන් වුණත් අපි සිහිපත් කරන්න ඕනේ ඇයි පෘතුගීසීන් ලංකාවට ආවේ? ප්‍රධාන අරමුණු දෙකයි. එක අරමුණක් තමයි ක්‍රිස්තියානි ආගම පතුරවාලීමේ උවමනාව. එහෙම නැත්නම් ආසියාතික රාජ්‍යයන් තුල ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කිරීමේ මූලධර්මවාදී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ අරමුණ බවට පත් වුණා. දෙවැනි කාරණාව තමයි වෙළඳ වාණිජමය ආර්ථිකමය කාරණාවන් මුදුන් පමුණුවා ගැනීමේ අරමුණ ඇතිව ඔවුන් මේ ආසියාතික ප්‍රදේශයන් ආක්‍රමණය කිරීමට තීරණය කළා. විශේෂයෙන් අපේ රට ඒ අතර සුවිශේෂී තැනක් ගන්නවා. ඒකට හේතුව තමයි අපේ රට සම්පත් ආකරයක්. විවිධාකාර සම්පත් වලින්, විවිධාකාර ස්වභාවික පිහිටීම් වලින් අන් රාජ්‍යයන්ගේ, අන් ජාතීන්ගේ ආකර්ෂණයට ලක්වෙච්ච භූමියක්. ඒ නිසා අපි සුවිශේෂී. ඒ සුවිශේෂීකම නිසාමයි පෙරදිග මුතු ඇටය කියන විරුධාවලී නාමයකින් අපිව හඳුන්වන්නේ. මේක හොඳටම දැනගෙන ඉඳපු පෘතුගීසීන් අපේ රට ආක්‍රමණය කළා 1505 දී. පිළිවෙලින් 1638 දී ලන්දේසීන්ගේ ආක්‍රමණයට ලක් වුණා. ඒ වගේම තමයි 1796 දී ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණයටත් අපි භාජනය වුණා. බොහෝ අය දන්න ප්‍රකට කතාව තමයි පෘතුගීසීන්ව පළවා හරින්න අපේ රජවරු ක්‍රියාත්මක වෙද්දී ඒ සඳහා ලන්දේසීන්ගෙන් උදව් ගත්තා. ලන්දේසීන්ව පළවා හරින්න ඉංග්‍රීසීන්ගෙන් උදව් ගත්තා. ඒකට හරි අපූරු ව්‍යවහාරයක් ජන විඥානයේ තුල සකස් වුණා. ඉඟුරු දීලා මිරිස් ගත්ත න්‍යාය. එක කණ්ඩායමක් පළවා හරින්න ගත්ත උත්සාහය පාරාවලල්ලක් බවට පත් වෙලා නැවත ඔවුන් අපිට අර්බුද නිර්මාණ කරන පිරිසක් බවට පත් වුණා. එතකොට දූරදර්ශී ක්‍රියාකාරකම්, දූරදර්ශී ක්‍රියාමාර්ග නොගැනීමේ ප්‍රතිඵලයක් විදිහට අපේ රට සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වීම සිද්ධ වීම ඓතිහාසික වශයෙන් අපි ලැබපු එක්තරා ආකාරයක පරාජයක්. මේ විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ ලන්දේසීන් අපේ රට ආක්‍රමණය කරද්දී ඔවුන්ගේ ලේඛනවල සටහන් තබපු කාරණාවක් තමයි අප
එතකොට ඔවුන් ලංකාව ඇතුළු මේ ආසියාවට ආවේ විශේෂයෙන් අපේ රටට ආවේ වෙන මොනවත්වත් අරමුණකට නෙවෙයි වාණිජ අරමුණකට. කුරුඳු නැමැති මනාලිය සමග නැටුම් නටන්නට ආවයි කියන එකේ අරමුණම ඔවුන්ට උමනා වුණේ අපේ වාණිජමය ශක්තියින් සම්පත්තීන් ලබා ගැනීම. ඒ විතරක් නෙවෙයි ලන්දේසීන් කුරුඳු ගහක් කපපු අයට මරණීය දණ්ඩනය පවා දුන්නායයි කියලා ඉතිහාසයේ වාර්තා කරනවා. එතකොට ඔවුන්ගේ වාණිජ අරමුණු වල තිබ්බ උවමනාව බරපතලකම කොච්චරද කියන එක ඔබට වැටහෙනවා. ඒ ගැඹුර කොච්චරද කියන එක තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට මේ හරහා මොකද වුනේ? ඉතින් වෙන જાතියක් අපේ රටට ආවහම අපේ අයට ගැටලුවක් ආවේ කොහොමද? ස්වදේශිකයා අර්බුදයට ලක් වුණේ කොහොමද? ඒක දරුවනේ ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරගත යුතුයි. ගැඹුරින් හිතාමතා ගැඹුරින් සාකච්ඡා කළ යුතු කාරණාවක්. જાතියක් අපේ රටකට ආවහම ඔවුන්ගේ පැමිණීම හුදෙක් පැමිණීමක් පමණක් නොවේ. ඔවුන් සමග ඔවුන්ගේ සංස්කෘතික ආචාර ධර්ම සංස්කෘතික සිරිත් විරිත් හරපද්ධතීන් අපේ රටවල් වලට ආක්‍රමණයත් සමග පැමිණෙනවා. ඒක සංස්කෘතික ආක්‍රමණයක්. එතකොට බෞද්ධ ඌරුවකින් බෞද්ධ සංස්කෘතික හරපද්ධතීන් ඇතුලේ පෝෂණය වෙච්ච જાතියක් විදිහට විකාශනය වෙච්ච අපිට නුහුරු නුපුරුදු සංස්කෘතික කාරණාවන් අපේ ජීවිතත් එක්ක බද්ධ වෙන්න ලං වෙන්න අපේ සංස්කෘතිය ආක්‍රමණය කරන්නට ඔවුන්ගේ සංස්කෘතික ක්‍රියාකාරකම් බලපැවැත්වුණා. විශේෂයෙන් මතක් කරන්න ඕන කාරණාව තමයි ඔවුන් මූලධර්මවාදී ඉගැන්වීම් සිද්ධ කිරීම සඳහා පාසල් පද්ධතිය ආරම්භ කළා. ළමයි බොහෝ අය අහලා ඇති සෙමිනේරිය කියන පාසල් ක්‍රමය ආරම්භ වෙන්නේ ලන්දේසීන්ගේ ආගමනයත් සමග. එතනින් නතර වුණේ නැහැ. ඔවුන් භාෂාව පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මේ භාෂාවන් ජනගත කරන්න ස්වදේශිකයාට සමීප කරන්න කටයුතු කරන්නට යෙදුණා. ඔවුන් අඳින පළඳින කන බොන විදිය මේ සියලු දේවල් සංස්කෘතිය තුලට එබ්බවන්න එහෙම නැත්නම් අපේ සංස්කෘතිය තුලට කිඳා බස්සවන්න කටයුතු කරන්නට යෙදුණා. ඒකට මේ කාරණා සමස්තයත් එක්ක බැලුවාම අපිට පේන දේ තමයි අධිරාජ්‍යවාදී ක්‍රියාකාරකම එක්තරා විදිහක ඔවුන්ගේ සමස්තය අපේ කරමත පැටවීමක් බලෙන් අපිට ආරෝපණය කිරීමක් කියලා කිව්වොත් ඒක නිවැරදි. එතකොට දැන් මා මුලින් ඔබට සිහිපත් කළා නිදහස කියන්නේ කුමක්ද කියලා. එතකොට නිදහස කියන්නේ අපිට තියෙන අයිතිය අපිට තියෙන අවස්ථාව අපේ සිතුම් පැතුම් අපේ චින්තනයන් අපේ සංස්කෘතික හරපද්ධතීන් ආචාර්ය ධර්මයන් අපිට කැමති ආකාරයට සිද්ධ කිරීමේ අවස්ථාව තියෙනවා නම් එතන නිදහස. ඒ අවස්ථාව අහිමි වෙනවා නම් එතන නිදහස අහිමි වීමක්. එහෙමනම් මේ හරහා සිද්ධ වෙන්නේ යම් සංස්කෘතියක් අපේ සංස්කෘතිය මත බලෙන් පැටවීම කියන කාරණාව. මේක ඉවසා දරා ගන්න පුළුවන් සීමාව ඉක්මවා යන තැනකදී මේක දරාගත නොහැකි තැනට එනකොට තමයි මිනිස්සුන්ට නිදහස පිළිබඳ අදහස ඇති වුණේ. නිසා 1505 පෘතුගීසීන්ට විරුද්ධව පෘතුගීසීන්ගේ නොමනා ක්‍රියාකාරකම් ඉවසාගත නොහැකි තැන පෘතුගීසීන්ට විරුද්ධව අරගලයක් ක්‍රියාත්මක වන්නට යෙදුණා. මම ඔබට කියන්න කැමති ඔබට මේ නිදහස් අරගල පිළිබඳ අහන්න ලැබෙන සාකච්ඡා කරන හැමතැනකදීම ඔබට මුණ ගැහෙන වචනේ තමයි කැරලි නිර්මාණය වුණා කියන එක. උඩරට කැරැල්ල එහෙම නැත්නම් 1818 ඌවවෙල්ලස්ස කැරැල්ල 1848 කැරැල්ල මේ ආදී වශයෙන් කැරලි නිර්මාණය වුණා කියන වචනේ තමයි අපිට සාමාන්‍යයෙන් සමීප වෙලා තියෙන්නේ. අපි කැරලි ගැහුවා කියන අදහසක් නේ. ඇත්තටම කැරැල්ල කියන අර්ථ නිරූපණය ලැබෙන්නේ සුද්ධා කියන පැත්තේ ඉඳගත්තොත්. එහෙම නැත්නම් සුදු අධිරාජ්‍යයාගේ පැත්තෙන් ඉඳගත්තොත් ඔවුන්ට විරුද්ධව නැගී සිටපු අයගේ ක්‍රියාකාරකම් කැරලි.
සුදු අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නැගී ඉන්න පිරිසක් ඉඳිය නම් ඔවුන් කැරලිකරුවෝ. හැබැයි ස්වදේශික ජනතාවගේ පැත්තෙන් හිතලා බැලුවොතින් තමන්ගේ භූමියට පැමිණිලා තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන තමන්ගේ ජීවත් වීමේ අයිති උදුරා ගන්න පිරිසකට විරුද්ධව නැගී සිටීම කැරැල්ලක් නොවේ. අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙන් නිදහස වෙනුවෙන් ගත්තා වූ සටන් ව්‍යාපාරයක්. ඒ නිසා අපි මේ කැරලි කියන වචනය අර්ථ නිරූපණය කරගත යුත්තේ විමුක්ති අරගල කියන අදහසින්. ඒ නිසා කොයිම මොහොතකවත් අපි පටු කරන්න හොඳ නෑ. උඩරට කැරැල්ල, ඌවවෙල්ලස්ස කැරැල්ල කියන වචන වලින් හඳුන්වා දීම වැරදි. ඒවා විමුක්ති අරගල. මිනිස්සු කැපකිරීම කරලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒව දිනා ගැනීම වෙනුවෙන් ඒව සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් ගත්තා වූ දැවැන්ත වෑයම්. එනිසා ඒව අපි හඳුන්වන්නේ විමුක්ති අරගල. එනිසා කැරලි කියන වචනය තවදුරටත් වළංගු භාවයේ නැහැ කියන එක මේ වෙලාවේ ඔබ වෙනුවෙන් සිහිපත් කරනවා. අපි අලුත් ආකල්පයක් ඇති කරගත යුතුයි. මේ දවසේ ඇයි අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ? ඇයි මේ දවසේ අපි මේ නිදහස පිළිබඳ සාකච්ඡාව නැවතත් පුනරුච්චාරණය කරන්නේ? අපිට ඉතිහාසයේ විසින් උගන්වලා තියෙන පාඩම් පිළිබඳ වර්තමානිකයා විදිහට අපි නැවත සාකච්ඡාවක් ඇති කරගත යුතුයි. නැවත මේ දේවල් කියවා බැලිය යුතුයි. ඒ නිසා 1505 දී පෘතුගීසීන්ට විරුද්ධව සටන් ව්‍යාපාර කීපයක්, විමුක්ති අරගල කීපයක් සංවිධානය වුණා. බොහෝ පිරිස් දන්නෝ ප්‍රකට සටන් කීපයක්. මුල්ලේරියාව සටන, බලන සටන, දන්තුරේ සටන, ගන්නෝරුව සටන. මේ සටන් ස්වදේශික ජනතාව විදිහට සිංහලයින් විජයග්‍රහණයට පත්වෙච්ච සටන්. ඉතිහාසයේ කියවගෙන යනකොට අපිට මුණ ගැහෙන මුල්ලේරියාව සටනේදී පෘතුගීසීන් සමූල ඝාතනයකට ලක් වුණා. වෙල්යායවල් ලෙයින් රත් පැහැගැන්නුණා කියලා තමයි ඉතිහාසයේ සටහන් කරන්නේ, ඉතිහාසයේ තොරතුරු වාර්තා වෙන්නේ. ඒ කියන්නේ මුල්ලේරියාවේදී පෘතුගීසීන් අන්ත පරාජයකට පත් වුණා. විජයග්‍රහණයේ උරුමකාරයන් බවට පත් වෙන්න අපිට හැකියාව ලැබුණා. එතකොට මුල්ලේරියාව සටන, බලන සටන, දන්තුරේ සටන, ගන්නෝරුව සටන මේවා විජයග්‍රහී සටන්. මිනිස්සු විදිහට ස්වදේශික ජනතාව සුවිශාල ප්‍රමාණයක් ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් ජයග්‍රහණ. දැන් ඔය ළමයින්ට මේ වෙලාවේදී අපි සිහිපත් කරන්න කැමති, දැන් අපි ඉන්න වර්තමාන සමාජයේ මුල්ලේරියාව කියලා කිව්වොත් අපිට මොකද්ද මතක් වෙන්නේ? අපිට මුල්ලේරියාව කියලා මතක් වුණොත් ඔයාලට නිකමට හෝ මුල්ලේරියාව කියන වචනේ කන වැකුණොත් ඔයාලා හිතන්නේ මුල්ලේරියාව කියලා කියන්නේ පිස්සන් කොටුවක් තියෙන තැන. බොහෝ අයගෙන් අහලා බලන්න ඔබ මුල්ලේරියාව දන්නවද කියලා? ඔව් අපි දන්නවා මුල්ලේරියාවේ තමයි පිස්සන් කොටුව තියෙන්නේ කියලා. හැබැයි ඉතිහාසයේ හොයාගෙන යන අපිට පේන දේ තමයි මුල්ලේරියාවේදී තමයි පෘතුගීසීන් අන්ත පරාජයකටපත් උනේ. එතකොට වර්තමානිකයා විදිහට අපිට මුල්ලේරියාවේ අපි ලැබපු මේ විජයග්‍රහණය තවදුරටත් ඒ උත්කර්ෂයෙන් සමරන්න තියෙන අවකාශයන් අවහිර කළා. අපේ මානසික ස්වභාවය එහෙම නැත්නම් ඒ පිළිබඳ තියෙන මානසික හැඟීම වෙනස් කරන්න පිස්සන් කොටුවක් නිර්මාණය කළා තියෙනවා. ඒ නිසා අද අපිට මුල්ලේරියාව ගැන දැනෙන්නේ අර ජාතික අභිමානී හැඟීමක් නොවේ, වීරත්වයේ පිළිබඳ හැඟීමක් නොවේ. ක්‍රමානුකූලව අපේ චින්තනයන් වෙනස් කරලා තියෙනවා. මේ වෙලාවෙත් අපි ඒව මතක් කරන්නේ නිදහස පිළිබඳ අරගල සාකච්ඡා කරන මොහොතේ අපි ඉතිහාසයේ නැවතවරක් කියවා ගත යුතුයි. ඉතිහාසයේ පිළිබඳ හිමින් හොඳ විනිශ්චයකරුවෙක්, නිරීක්ෂකයෙක් විදිහට අධ්‍යයනයක නිරත විය යුතුයි. හැමෝම බලපු කෝණයෙන් නොවේ, ඉතිහාසයේ අලුත් කෝණයකින් කියවා ගැනීමේ උවමනාවක් අද වන විට අපිට තියෙන අපේ වගකීමක් බවට ඒපත් වෙලා තියෙනවා. එනිසා පෘතුගීසීන්ට විරුද්ධව ඒ සටන් වෙදිච්ච භූමියේ ඒ වටිනාකම් නැවත ඉස්මතු කර ගන්නට වෙනවා. මිනිස්සු ඇයි සටන් කළේ? මේවා හැංගිමුත්තන් සටන් නොවේ. මේවා විහිළුවට තහලුවට ගන්න පුළුවන් සටන් නොවේ. ජීවත් වීමේ අයිතිය, ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය,
නිදහස් නිවහල් මිනිහෙක් විදිහට තමන්ගේ මව් පොළවේ ඉපදිලා මියයන්ට දෙන්න ඕන අයිතිය අහිමි වෙන තැන අපේ පරම්පරාවේ ඓතිහාසික මිතින් මුත්තන් ගොඩනගපු වීරත්වයයි අපි සාකච්ඡා කරගත යුත්තේ. ඇයි අපි ඒක සාකච්ඡා කරන්න ඕනේ? වර්තමානයේට අපිට මේ ලැබිලා තියෙන සියලුම වරප්‍රසාදයන් වල සැබෑ උරුමකාරයන් බවට පත් වෙන්නේ ඒ පරම්පරාව කරපු කැපකිරීම. ඒ නිසා අපිට පේන සුවිශේෂී කාරණා අතර සුවිශේෂීම කාරණා ටික පමණයි ඔබත් සමග මා මේ කාල හෝරාව තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමස්ත ඉතිහාසයේම අපිට ගත්තොතින් බොහෝ වේලාවක් සාකච්ඡා කරන්න කාරණා ඉතුරු වෙනවා. නමුත් වැදගත් කිව යුතු සාකච්ඡා කළ යුතු අවධානය යොමු කළ යුතු කාරණාවන් ටික අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ ඊළඟට වෙන කාරණාව සිහිපත් කළ යුතු කාරණාව තමයි ක්‍රමානුකූලව පෘතුගීසීන් ඉවත් වෙනකොට ලන්දේසීන් ඉවත් වෙනකොට ඉංග්‍රීසීන් මේ ආදී විදිහට අපි යටත් විජිතකරණයට ක්‍රමානුකූලව ලක් වුණා. එතකොට මම මුලිනුත් සිහිපත් කළා මේ අය ආවේ වාණිජ අරමුණකුයි ආගමික අරමුණකුයි පදනම් කරගෙන ওই අරමුණු දෙක පදනම් කරගෙන පැමිණි පිරිසක්. නිසා සුදු අධිරාජ්‍යවාදීන් අධිරාජ්‍යවාදයේ ගොඩනගන්න ඔවුන් යටපත් කරගත්තා වූ සියලුම රාජ්‍යයන් වල සම්පත් සූරා කෑමට ලක් කළා. ඒක ඔවුන්ට අදාළ වුණේ සියලු වටිනා සම්පත් සූරා කෑමට ලක් කළා. ඒ සූරා කෑම වඩා තීව්‍ර මට්ටමින් කරගන්න උවමනා වුණා. ඒ උවමනාවේ ප්‍රතිඵලයක් විදිහට ඉංග්‍රීසි ජාතිකයින්ට ගැටලුවක් අර්බුදයක් තිබ්බා. තමන්ගේ සම්පත් සූරා කෑමේ ක්‍රියාවලිය සිද්ධ කරගන්න භූමිය තමන්ට අයිති නොවීම. මොහොදුබඩ ප්‍රදේශ විතරයි ඔවුන්ට බලය පාලනය කරන්න පුළුවන්කම තිබ්බේ. විශේෂයෙන් කොළඹ වරාය, තිරුකුණාමල වරාය, ගෝකන්න තිත්ත වරාය මේ වරායන් වලින් තමයි සම්පත් ඒකරාශී කරලා ඔවුන්ගේ මව් රටවල් වලට අරගෙන ගියේ. ඒ නිසා කොළඹ වරායේ සිට ගෝකන්න තිත්ත වරාය දක්වා ඍජු ගමන් මාර්ගයක් නැහැ. ඒ නිසා හැම මොහොතකම ඔවුන්ට සිද්ධ වුණා මුහුද වටෙන් ගෝකන්න තිත්ත වෙත යන්න. ඒක විශාල වියදමක් දරන්න වෙන කාරණාවක්. එනිසා මුහුදුබඩ ගමන, මුහුදෙන් යන ගමන, මුහුද ආශ්‍රිතව සිද්ධ කරන මේ ගමන වෙනුවට ඍජු ගමනක්, ගොඩබිමින් යා යුතු ගමනක් ඔවුන්ට මාර්ගයක් සකස් කර ගැනීමේ උවමනාව තිබ්බේ. ඒකට තිබ්බ ලොකුම අර්බුදේ තමයි, ලොකුම ගැටලුව තමයි කන්ද උඩරට රාජධානි. කන්ද උඩරට ඉක්මවන්න ඔවුන්ට පුළුවන්කමක් තිබ්බේ නැහැ. ඒ නිසා හිස රදයක් බවට පත් වෙලා තිබ්බා. කන්ද උඩරට හරහා ගෝකන්න තිත්ත වෙත යන්න මාර්ගයක් සකස් කරගන්න පුළුවන් වුණොතින් ඔවුන්ගේ අර සූරා කෑමේ ක්‍රියාවලිය වඩා හොඳින් සිද්ධ කර ගැනීමට හැකියාව තියෙනවා කියන එක. ඒ නිසා ඔවුන්ට විවිධ උත්සාහයන් වල නිරත වෙන්න සිද්ධ වුණා කන්ද උඩරට ජයග්‍රහණය කරගන්න. අපි ඉතිහාසය හොයලා බැලුවාම ඔවුන් විවිධ උත්සාහයන් වල නිරත වෙලා තියෙනවා. විශේෂයෙන්ම 1815 උඩරට ගිවිසුම අත්සන් කරන තෙක් විවිධාකාරී උත්සාහයන් වල නිරත වෙනවා කන්ද උඩරට අත්පත් කර ගැනීම සඳහා. නමුත් අපේ ස්වදේශික උඩරට ප්‍රදේශයේ ජීවත් වෙච්ච ජනතාව කන්ද උඩරට උන්ට හිමි කර දෙන්නට කිසිසේත්ම සූදානම් වුණේ නැහැ. ඒ සඳහා අරගල කළා. එනිසා රාජ්‍යත්වයේ සුරක්ෂිත කරගත්තා. විශේෂයෙන් දළදා වහන්සේ වැඩ ඉඳිය සෙන්කඩගල පුරවරයේ අභිමානය වුන් රැකගෙන තමන්ගේ රජතුමා එක්ක කටයුතු කිරීමේ උවමනාවෙන් හොඳින් සංවිධානය වෙලා කටයුතු සම්පාදනය කරගෙන ජීවත් වුණා. මේක අර්බුදයක්. මේකට සටන් කරන්න අමාරුයි. සුද්ධ අසරණ වුණා. එනිසා සුද්ධ හරි අපූර්ව ප්‍රයෝගයක් යෙදුවා මේ සඳහා. මොකද්ද යෙදපු ප්‍රයෝගය? ජෝන් ඩොයිලි කියන කෛරාටික සුද්දෙක්ව චරපුරුෂ සේවයේ යෙදවනවා කන්ද උඩරටට. ඉතිහාසයේ අමිහිරිම අත්දැකීම් ටික මුණ ගැහෙන්නේ අපිට ඉන්න අනතුරුව. ජෝන් ඩොයිලිට ඕනුනේ කන්ද උඩරට ආක්‍රමණය කිරීමට ප්‍රථමව සංවිධානාත්මක ස්වරූපයෙන් ඉන්න කන්ද උඩරට මිනිසුන්ගේ සමගිය විනාශ කොට ඔවුන් එකිනෙකා අතර අවිශ්වාසය ඇති කරලා ඔවුන් එකිනෙකා අතර ගැටුම් හිත යටින් අකමැතිකම් එහෙම නැත්නම් ඔවුන් අතර තියෙන විශ්වාසය පළුදු කළා ඔවුන්ට සමගි සම්පන්න භාවය දෙදරා යවලා
කන්ද උඩරට අත්පත් කර ගැනීමේ උවමනාව තමයි ඔවුන්ට තිබ්බ එකම උවමනාව බවට පත් උනේ. ජෝන් ඩොයිලි ඒ වැඩේ හරියටම කළා. කන්ද උඩරට ඉඳපු බොහෝ මුලාදෑනීන්, ආරච්චි, කෝරාල, විධාන ආදී ප්‍රාදේශීය පාලකීන්, එහෙම නැත්නම් නායකයින්, සමාජ ප්‍රධානීන් එකිනෙකා අතර අසමගියට පත් කළා. රජතුමාට කේලම් කියන පිරිසක්, රජතුමාට අවිශ්වාසය ගොඩනගන පිරිසක්, ඒ වගේම ජනතාව අතර අවිශ්වාසය ගොඩනගන පිරිසක් මේ ආදී විදිහට සමාජයේ විසංවිධානය කිරීමේ වැඩපිළිවෙලක නිරත වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට කුමක්ද උනේ? ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව අහලා තියෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව තමන් වටේ ඉන්න තමන්ගේ ප්‍රධානීන් අවිශ්වාස කරන තැනටපත් වෙනවා. ඉතිහාසයේ ඛේද ජනනීයම සිදුවීම සංසිද්ධිය බවට පත් වෙන ඇහැලේ පොළ නිලමේ ඇතුළු පිරිස ඝාතනයට පත් කිරීමේ අවාසනාවන්ත සංසිද්ධිය සිද්ධ වෙන්නේ ජෝන් ඩොයිලිගේ ක්‍රියාමාර්ගයන්, සටකපට ක්‍රියාමාර්ගයන් වල ප්‍රතිඵලයක් විදිහට. අසමගියට පත් වෙන රජතුමා පුජ්‍යලයන් අවිශ්වාසයෙන් පුජ්‍යලයන් දිහා බලපු රජතුමා කුමක්ද කළේ? ඇහැලේ පොළ නිලමේ ඇතුළු පිරිස සමූල ඝාතනයකට ලක් කළා. ඉතිහාසයේ කතා කෙරෙන වීර මද්දුම බණ්ඩාරයන්ගේ කතා පුවත් අපිට මුණ ගැහෙන්නේ මෙතන. වීරත්වයේ පිළිබඳ සංකේතයක් විදිහට අපි සාකච්ඡා කරන මද්දුම බණ්ඩාරයන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කිරීම සඳහා පෙරමුණ ගන්නේ මෙන්න මේ පුවතත් එක්ක, මෙන්න මේ සංසිද්ධියත් එක්ක. එතකොට මිනිස්සුන්ට, උඩරට විඳපු මිනිස්සුන්ට අමානුෂික විදිහට වද දීලා මිනිස්සුන්ව ඝාතනය කරන අත්දැකීම එච්චර සමීප වෙලා තිබ්බේ නැහැ. එහෙම නැත්නම් රජතුමා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරලා මිනිස්සුන්ට දසවද දීලා ඝාතනය කරන ක්‍රියාදාමයන්, දඬුවම් පැමිණවීම ආදී සුලභ වෙච්ච යුගයක් නොවේ. හැබැයි රජතුමා මේ කරපු වැඩෙන් ඒ කාරණාව අත් නොවිඳි පිරිස් මේ කාරණාව දැකලා කම්පාවටපත් වුණා. ජලයේ ගිල්වල මරණ දේවල්, හිස ගසා දමා මරණ දේවල්, මේවා අමානුෂිකයි. එතකොට ජෝන් ඩොයිලිගේ ක්‍රියාමාර්ගය මොනතරම් සූක්ෂමයිද කියනවා නම් රජතුමා ගත්ත මේ ක්‍රියාමාර්ග ජනතාව ඇතුලේ අප්‍රසාදයක් ඇති කළා. රජතුමා මේ විදිහේ අමානුෂික කෙනෙක්, මිනිස්සුන්ට භයානක ඉරණමක් අත්පත් කරලා දෙන්න කෙනෙක්, මෙවැනි පාලකයෙක් තවදුරටත් තමන්ගේ රජු විදිහට පිළි නොගත යුතුයි කියන මතවාදයේ ජනගත කරන්නට ජෝන් ඩොයිලි සමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව සුද්දට අල්ලලා දෙන්නෙම අපේ මිනිස්සු, ස්වදේශික ජනතාවමයි. එතකොට අමානුෂිකව කටයුතු කරපු රජතුමාව පාවල දෙන්නට මිනිස්සුන්ගේ විඥානය සකස් කරන ඉතා දීර්ඝකාලීන වැඩපිළිවෙල සකස් කළේ ජෝන් ඩොයිලි. ඔහු ඒක අතිශය අපූර්වට සිද්ධ කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 1815 වෙන විට උඩරට සුදු ජාතිකයින්ට ලබා දෙන්නට, ගිවිසුම්ගතව ලබා දෙන්නට අවශ්‍ය කරන පරිසරය සකස් වෙනවා. මේ පරිසරය ඇතුලේ අපිට මුණ ගැහෙන අපූර්වම චරිතය තමයි දළදා වහන්සේ වෙනුවෙන් තේවාව බාරව කටයුතු කරපු වාරියපොළ ශ්‍රී සුමංගල මාහිමියෝ. එදා මගුල් මඩුවේදී සුදු ජාතකයන් මේ ගිවිසුමෙන් මුළු රටම තමන්ගේ යටතට ලබා ගැනීම සඳහා වෑයම් කරන මොහොතේ සුදු කොඩිය, එහෙම නැත්නම් ස්වදේශික ජනතාව වන අපගේ කොඩිය පහත හෙලා අධිරාජ්‍යවාදීන්ගේ කොඩිය ඉහළට ඔසවන වෙලාවේ තව දුරටත් බලාගත නොහැකිව ඉඳපු සුමංගල හාමුදුරුවෝ එදා ඒ වීරත්වය ප්‍රදර්ශනය කරමින් ඒ කොඩිය බිමට ඇදලා දාලා පාගලා තමන්ගේ මව් කොඩිය ලෙලදෙව් අවස්ථාවේ වීරත්වයයි ඔවුන් නිරූපණය කළේ. නිදහස් භාවය පිළිබඳ සංකේතයයි ඔවුන් නිරූපණය කළේ. තමන්ගේ රටේ අයිතිය පිළිබඳ හැඟීමයි ප්‍රදර්ශනය කරන්නට යෙදුනේ. ඒවා අපි කතා කරනවා. ඒවා අපි වීරත්වයේ විදියට සලකනවා. එතකොට උන්වහන්සේලා ඒ කැපකිරීම කළා හඬ නගලා කිව්වේ තමන්ගේ අයිතීන් පිළිබඳ, තමන්ගේ රටේ තියෙන උරුමය පිළිබඳ, තමන්ගේ හදපත්ලේ නැගෙන කකියන බුරබුරා නැගෙන ජාත්‍යානුරාගයයි. එතකොට නිදහස් දිනය විදිහට අපි අද සාකච්ඡාවක් ගොඩනගනවා නම්, අපි සාකච්ඡා කරනවා නම්
මේ හැම සංසිද්ධියක් තුළම තියෙන ගැඹුරක්, මේ හැම සංසිද්ධියක් තුළම තියෙන වටිනාකමක් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒවා මතු කරගත යුතුයි. එනිසා උඩරට ගිවිසුම්ගත වෙලා වැඩි දවසක් යන්න උනේ නැහැ. ගිවිසුමේ තිබ්බ සියලු කාරණාවන් සුද්දට ඕන විදිහට ඔවුන්ට පක්ෂපාතී වන විදිහට සකස් කරගත්තා. ඔවුන් කිව්වේ, ඔවුන් ප්‍රකාශ කළේ රජතුමා පළවා හැරලා උඩරටට රජ කෙනෙක් පත් කරගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබා දෙනවා. බුදුදහම ඒ වගේම දේවාගම් ආරක්ෂා කරනවා. මේ ආදී ප්‍රකාශන බොහෝ ප්‍රමාණයක් කන්ද උඩරට ගිවිසුමේ අන්තර්ගත වුණත් ඔවුන් ඒව ක්‍රියාවට නැංගුවේ නැහැ. ඒකට අපේ මිනිස්සුන්ට තේරුණා අපිට ප්‍රැවටුණා, අපි වැරදුණා, අපිට මොවුන් කිව්ව දේ නොවේ සිද්ධ වෙන්නේ, ඔවුන්ගෙන් අපි අපේක්ෂා කරපු දේ නොවේ සිද්ධ වෙන්නේ කියන ඉච්ඡාභංගත්වයටපත් වුණා. ඒ නිසා තමයි ඔබට ඉතිහාසයේ හොයාගෙන යද්දී හරි අපූර්ව පුවතක් මුණ ගැහෙනවා. දළදා වහන්සේ වඳින්න ආපු භික්ෂුන් වහන්සේ නමක් රජ කෙනෙක් නොමැතිව ජාතියක් විදිහට අසරණ වෙලා අපි මේ ගෙවන ජීවිතේ මොනතරම් අභාග්‍ය සම්පන්නයිද කියන එක හිතිලා කලකිරීමෙන් වාඩි වෙලා බලාගෙන ඉන්න වෙලාවේ කූඹි රැලක් තමන්ගේ නායකයාව පෙරටු කොටගෙන ඇදිලා යන අපූර්ව දැකලා ලියපු කවි පෙළක් ඔබට සිහිපත් කරන්න කැමතියි. ඔබ මේ කාරණාවේදී සංවේදී යුතු තැනක්. තමන්ට තිබ්බ රාජ්‍යත්වයේ අහිමි වෙලා අසරණ වෙලා ඉන්න මොහොතේ කූඹි රැළ දිහා බලාගෙන මේ භික්ෂුව ලියන කවි පෙළ, අනේ කුහුඹියනේ තොපටත් රජෙක් ඉන්නේ අපට නැත ඉන්නේ, ඒ නිසාවෙන් අප තැවෙන්නේ, රජෙක් ලැබුණොතින් කැවුම් කිරිබත් කන්නම් පෙරහැර කරන්නම් සාදු නාදයෙන් ගිගුම් දෙන්නම් කියන කවි පෙළ ලිව්වේ රාජ්‍යත්වය, නිදහස, තමන්ගේ අයිතිය පිළිබඳ එදා හිතට දැනෙච්ච හැඟීම්බර අදහස නිසා. ඔට මිනිස්සුන්ට තමන්ගේ අයිතිවාසිකම් නැති වෙන තැන, තමන්ගේ ජීවත් වීමේ අයිතිය, තමන්ට ජීවත් වීමේ නිදහස, තමන්ට තියෙන සංස්කෘතික ආචාර ධර්ම පද්ධතීන් පවත්වාගෙන යෑමේ නිදහස අහිමි වෙනකොට අසරණකමක් දැනෙනවා. ඒක ඇතුලේ නැවත ජාත්‍යනුරාගයෙන් නැගෙන බුරබුරා නැගෙන හැඟීමක් ඉස්මතු වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? 1818 වන විට කන්ද උඩරට රාජධානිය ගිවිසුම්ගත වෙලා වසර 3ක් යන තැන විමුක්ති අරගලයක් සංවිධානය වෙනවා. ඒක අපි හඳුන්වන්නේ 1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය. ඒකට ආසන්නම හේතුව බවට පත් වෙන්නේ ස්වදේශික ජනතාව පීඩාවට පත් කරන ක්‍රියාවලිය උතුරා යනවා. දරාගත නොහැකි තැනටපත් වෙනවා. තමන්ට ගිවිසුම්ගත වෙන වෙලාවේ දුන්න පොරොන්දුන් ඉෂ්ට සිද්ධ නොවන තැන, මුලාදෑනිවරුන් ආරච්චි තනතුරට, කෝරාල තනතුරට, විධානි තනතුරට තමන්ගේ ස්වදේශික ජනතාවන්ට තිබ්බ අයිතිවාසිකම් අහිමි වෙනකොට, වරප්‍රසාද ටික අහිමි වෙනකොට, භික්ෂුන් වහන්සේලාට අඩත්තේට්ටම් කරන ක්‍රියාවලිය තවදුරටත් සිද්ධ වෙනකොට, ඒ වගේම දළදා වහන්සේට විය යුතු පුද සත්කාර සම්මාන ආදී සිද්ධ කිරීම මගහරිනකොට ස්වදේශික ජනතාව විදිහට තමන්ගේ අයිතීන් අහිමි වීම හේතු කොටගෙන නැගෙන කැකුම, වේදනාව බුරබුරා ඉස්මතු වෙච්ච අවස්ථාව තමයි ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය. ඒකට මතක තියාගත යුතු වැදගත් කාරණාවක් තමයි රොබර්ට් නොක්ස් එදා හෙළදිව කෘතියේ සඳහන් කරන ප්‍රකාශනයක් ඔබ වෙනුවෙන් උපුටන්න කැමතියි. ඔහු ලියනවා, හිස මුඩු කරගත්ත කහ වස්ත්‍ර ඇඳගත් පිරිසක් මිනිස්සුන්ට නායකත්වය දෙනවා. අන්නේ කහ ඇඳගත්ත හිස මුඩු කරගත්ත පිරිස, ඒ නායකත්වය දෙන පිරිස විනාශ කිරීමකින් තොරව අපිට මේ උඩරට දිනා ගැනීමේ හැකියාව, එහෙම නැත්නම් උඩරට ස්ථාවරව පවත්වාගෙන යෑමේ හැකියාව ලැබෙන්නේ නැහැ. කවුද මේ මුඩු කරගත්ත හිස සහිත කහවත් දරපු පිරිස? මේ වෙන කවුරුත් නොමේ, භික්ෂුන් වහන්සේ. භික්ෂුන් වහන්සේ සමාජයේ සංවිධානය කළා. භික්ෂුන් වහන්සේ නායකත්වයේ දුන්නා. භික්ෂුන් වහන්සේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා අවශ්‍ය කරන කායික මානසික මඟ පෙන්වීම සිද්ධ කරන්නට යෙදුණා. එතකොට දරුවනේ
සුද්ද දැනගෙන ඉඳියා මේ රට ජයග්‍රහණය කරන්න නම් භික්ෂුන් වහන්සේව මේ පොළොවෙන් අතුගා දැමිය යුතුයි කියන එක. ඔබ හිතන්න කහවත් ඇඳගෙන ඉඳපු සියලු දෙනා ඝාතනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා. ඉතිහාසයේ මිනිස්සු මේ මහා සාගරයේ තරම් රුධිරය මේ පොළොව වෙනුවෙන් වගුරලා තියෙනවා තමන්ගේ රට ජාති ආගම වෙනුවෙන්. මේ වෙලාවෙම ඔබට සිහිපත් කරන්න ඕනේ ඌව වෙල්ලස්ස විමුක්ති අරගලය ආරම්භ වෙනකොට සුදු අධිරාජ්‍යවාදීන් හරි අපූර්ව ක්‍රියාමාර්ගයක් ගත්තා. ඒ තමයි මාස්ලෝ න්‍යාය, එහෙම නැත්නම් යුද නීතිය. ගම්පාලු පිළිවෙත විශේෂයෙන් මොනවද මේ මාස්ලෝ න්‍යාය ඇතුලේ එහෙම නැත්නම් යුද්ධ නීතිය ඇතුලේ සිද්ධ කළේ? මේ හරහා සිද්ධ කරන්නට යෙදුනේ සරුසාර කුඹුරු යායවල් ගිනි තිබ්බා. විනාශ කළා දැම්මා. කුෂිකර්මාන්තයට ඍජුව බලපෑම් කරන වැව් අමුණු සිඳලා බිඳලා ජලය නැති කරලා මිනිසුන්ගේ පැවැත්මට බාධා පැමිණුවා. එතනින් නතර වුණේ නැහැ දරුවනේ. යුද්ධ කරන්න පුළුවන් වයසේ ඉන්න තරුණයින්ව හොයා ගිහිල්ලා ඝාතනය කරන්නට යෙදුණා. අවුරුදු 16 වයසෙන් යුක්ත සියලු දෙනා හොයා ගිහිල්ලා ඝාතනය කළා. එතනින් නතර වුණෙත් නැහැ. මව් කුසවල් ඇතුලේ ඉන්න දරුවෝ පිරිමි දරුවෝද කියලා හොයලා බලලා ඔවුන්වත් ඝාතනය කරන්නට කටයුතු කළා. ඉතිහාසයේ වාර්තා කරන විදිහට බඩදරු අම්මලාගේ කුස පළලා දරුවව එළියට ඇදලා අරගෙන බයිනෙත්තු තුඩෙන් ඇනලා ඉහළට ඔසවලා ඝාතනය කළාය කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එතකොට එහෙම කී දෙනෙක් ඝාතනය කරන්නේ නැද්ද? ඒ රුධිරේ වැහෙන්න, ඒ රුධිරයෙන් තෙත් වෙච්ච පොළොව මොනතරම් අපේ ඓතිහාසික මිත්තෝ ජීවිත පරිත්‍යාගය කරන්නේ නැද්ද? අපි කල්පනා කරලා බැලුවා මේ මිනිස්සු මොනතරම් කැපකිරීම සිද්ධ කළාද? පිරිමින් සංහාරයකට ලක් කරාම මානව පරම්පරාව තවදුරටත් ඉස්සරහට එන්නේ කොහොමද? කවුද ඒ නීතිය පසඳින්නේ? කවුද මානව අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කරන්නේ? අපිට නිදහස කියන එක හරි වචනයකට පහසුයි. අකුරු 4යි නිදහස ලැබුණා. පෙබරවාරි 4 වෙනිදා අපිට නිදහස ලැබුණා කියලා කිව්වහම හරි අපූර්ව හැඟීමක් හිතට එනවා. හැබැයි අපිට ඒ කරපු කැපකිරීම වල ප්‍රමාණයන් මෙන්න මෙච්චරයි කියලා හිතා ගන්නවක්වත් පුළුවන් කමක් නැහැ. මට මතක් වෙනවා මේ වෙලාවේ සිහිපත් කරන්න හරි අපූර්ව ගීතයක් මුණ ගැහෙනවා අපිට. රත්නශ්‍රී විජේසිංහයන් ලියපු ඌව වෙල්ලස්ස සටන පිළිබඳ ඔහු ලියන අපූර්ව ගී සිත්තම ගේයපද රචනාව. බිම්බරක් සෙනග ගැවසුණු චන්ද සූරයා ඉපදුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාවකෝ යුද්ධයකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වටකලේ මනරම් මාලිගාවදු. ටැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇවිලුණු උක්ෂ දේවතාවුන් බිම වැටි පන ගසයි. මිනි මල් පිපුණු සීතල නිම්ම භූමියේ ඇටකටු සතර රියන් කඩා හිමිව විලාපය නගයි. කැලෑ මල් පිපී රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන ජාතියේ නිධානයේ රන් රුවන් කරඬු කොයි වෑ කන්ද කපා බිම් කටු කම්බියෙන් බෙදා වෙන් කළ රණබිමේ ඉස ගසා දමනා කඩුව බිම දමව්. මේ ඌව වෙල්ලස්සේ සටන් වැදලා මිය යෙදුණු ජාතික වීරයින්ගේ පොළව, ඒ පොළවේ නිදංගත වෙලා තියෙන ඓතිහාසික කැපකිරීම සිද්ධ කරපු අපේ අතීත මිතුන් මිත්තන්ගේ ප්‍රාණ වායුව ඌව වෙල්ලස්ස පොළව යට නිදාගෙන ඉන්නේ මේ ජාතිය වෙනුවෙන් අමරණීය කැපකිරීම කරපු මානව පරම්පරාවක්. ඔව් අහනවා මේ කවිය තුල ඒ මිනිස්සුන්ට තවදුරටත් නිදහසේ රැඳෙන්න ඉඩ දීපියව. ඒ පොළව බෙදා වෙන් කරන්න එපා. බෙදා වෙන් කරන්න උත්සාහ කරපු පොළවක් එකට එකතු කරන්න ජීවිත පරිත්‍යාග කරපු මිනිස්සු වැළලීලා ඉන්න පොළව
ඉතින් අපූරු කාරණාව මේක නොවේයි බිම්බරක් සෙනග ගැවසුණු චන්දසූරයා ඉපදුණු කියන මේ ගීතය ඇහෙනකොට වර්තමානිකය මොකද කරන්නේ? මේකට ඉඟ සුඟ නලවල තමයි නටන්නේ. එතකොට අපි ඉතිහාසයේ පුරාවට කියව ගන්න ඕනේ, ඉතිහාසයේ පුරාවට අපි හඳුනා ගන්න ඕනේ මෙන්න මේ වටිනාකම් වල තියෙන ගැඹුර. ජාතික නිදහස් දිනය කියලා සමරන්නේ හුදෙක් දවසක් නොවේයි. ඓතිහාසික කැපකිරීම වල විකාශනයක්. 1505 සිට 1948 වෙනකම් කළා වූ මිනිසුන්ගේ ජීවිත පරිත්‍යාගයන් වල ගුණ සුවඳයි අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ වටිනාකමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. එතකොට අපි සිහිපත් කළේ මාස්ලෝ න්‍යාය යුද්ධ නීතිය. එතකොට යුද නීතිය විදිහට මානව අයිතිවාසිකම් සියල්ල උල්ලංඝනය වුණා. මිනිස්සුන්ගේ ගම්බිම් ගිනි තිබ්බා, දරුමල්ල විනාශ කළා, බඩදරු අම්මලාගේ මව් කුසින් දරුවව එළියට ඇදගලා අරගෙන මරණයටපත් කළා, සියලු පිරිමි දරුවුන් ඝාතනයටපත් කළා. මේ සාපරාධී ක්‍රියාවන් සියල්ල සිද්ධ වුණා. ඒ සියල්ල සිද්ධ වුණේ ජාතියක් විදිහට නිදහස දිනා ගැනීමේ උවමනාව මත. අවාසනාව ඉතිහාසයේ පුරාවටම අපිට තිබ්බා. ඌව වෙල්ලස්ස විමුක්ති අරගලෙන් අපි පරාජයයි. නැවත සුදු අධිරාජ්‍යවාදියා Tamanට අවශ්‍ය විදිහට රටේ පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කරන්නට යෙදුණා. විශේෂයෙන් කැමරන් ප්‍රතිසංස්කරණ 1833 වෙන්නේ. මේ කැමරන් කියන පුජ්‍යලයා CH කැමරන් කියන පුජ්‍යලයාත් ඒ වගේම විලියම් කෝල්බ්‍රුක් කියන පුජ්‍යලයාත් ලංකාවට ඇවිල්ලා විවිධ ප්‍රතිසංස්කරණයන් සිද්ධ කරනවා. ආර්ථික වශයෙන් වැදගත් වෙන විදිහේ මේ ප්‍රතිසංස්කරණයන් වල ප්‍රතිඵලයේ විදිහට නැවත 1848 නිදහස පිළිබඳ දෙවන අරගලය විමුක්ති අරගලය ආරම්භ වෙනවා. ඊට නායකත්වයේ දෙන්නේ ඔබ දන්නවා වීර පුරන්නප්පු, ගොංගාඩේ ගොඩ බණ්ඩා, කුඩාපොළ හාමුදුරු, ඩිංගිරාල කියන පිරිස්. නැවත සංවිධානය වෙනවා. නැවත අපි එකතු වෙනවා. නැවත අපිට උවමනා වෙනවා රටක් විදිහට, ජාතියක් විදිහට එකතු වීමේ උවමනාව, නිදහස පිළිබඳ අදහස. මම මේ හැම තැනම සිහිපත් කළේ මේ සටන් සියල්ල සිද්ධ කළේ නිදහස වෙනුවෙන්. ජීවත් වීමේ අයිතිය, Tamanට කැමති විදිහට කටයුතු කිරීමේ අයිතිය. කැමරන් කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණත් එක්ක අපේ රටේ මිනිස්සුන්ට බදු ගෙවන්න සිද්ධ වෙනවා. ඒව දරා ගන්න පුළුවන් බදු නොවේ. ඔබ අහලා තියෙනවා ඇඟබද්ද ආදී බදු ක්‍රමයක් ආරම්භ කරලා කිරි දෙන දරුවට කිරි දෙන තන් පුඩටත් පියයුරු පුඩටත් බදු ගහන තැනට අධිරාජ්‍යවාදී අමානුෂික භාවයටපත් වෙනවා. එතකොට මේව දරාගෙන ඉඳිය ටික කාලයක් මිනිස්සු ඉවසගෙන ඉඳියා. එක්තරා වාර්තාවක සඳහන් වෙනවා සාමාන්‍ය ගොවියෙක් කියපු ප්‍රකාශනයක් නිලධාරියෙක්ට, මම මගේ අවසන් ගවයාත් මුලාදෑනියට දුන්නා. මට දැන් දෙන්න තව දුරටත් ගවයෙක් නැහැ. මම හෙට සිට පාරේ වැඩ සඳහා යා යුතුයි. එහෙම ගිහිල්ලා ඔහු මරණයටපත් වෙනවා. එතකොට මේ ගවයෙක් දුන්නායි කියන එකේ අදහස මොකද්ද? පැවැත්ම සඳහා, තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා බදු විදියට ගවය ගානේ දිදී ඉඳියා. දැන් දෙන්න ගවයෙක් නෑ, අවසන් ගවයක් දෙන්න සිද්ධ වුණා. මේ එක මිනිස්සෙක්ගේ කතාව. හැබැයි මේ කතාව ඇතුලේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි එවැනි 100,000 ගණන් කතා තිබ්බා. ගවයෝ නැති මිනිස්සු ඉඳියා, සම්පත් නැති මිනිස්සු ඉඳියා. ඉතිහාසයේ හොයාගෙන යනකොට අපිට පේන දේ තමයි සුදු අධිරාජ්‍යවාදීන්, සුදු ඒජන්තවරේ ගමකට එනකොට ගමේ ඉඳපු මුලාදෑනියා සූදානම් වෙලා ඉඳියා තරුණ කාන්තාවක්, පතිවෘතාව තියෙන කාන්තාවක්, කන්‍යා භාවයේ තියෙන කාන්තාවක් ඒ සුදු අධිරාජ්‍යයට පරිත්‍යාග කරන රාත්‍රියට. එතකොට හිතන්න ඉතිහාසයේ අපේ මිනිස්සු මොනතරම් කැපකිරීම සිද්ධ කරන්නට ඇද්ද? ඒවා කැමැත්තෙන් සිද්ධ වෙච්ච දේවල්ද කියලා නැවත වරක් අපිට හිතන්න වෙනවා. අපි ජාතික කොඩියේ ඉහළට ඔසවලා ශ්‍රී ලංකා මාතා කියන ගාතාව, ශ්‍රී ලංකා මාතා කියන ගීතය කියවලා අපි යම්කිසි වීරත්වයේ පිළිබඳ අදහසක් හිතට දොනිත කරගන්නවා. අපේ ජාතිය පිළිබඳ හැඟීමක් අපි ඇති කරගන්නවා. හැබැයි ඉතිහාසය කියෝගෙන ගියාට පස්සේ අපිට පේන්නේ ශෝචනීය විලාපයන්, අමානුෂික ස්වභාවයන්, ඊටාම දුක්ඛ දෝමනස්ස පිරිපතයන්ගෙන් ගහන වෙච්ච ජීවිත,
ඒකේ ප්‍රතිඵලය තමයි මිනිස්සු ඉවසලා අවසානයේදී ඒක උතුරා යන තැනටපත් වෙනවා. ඒ වෙනකොට 1833 වෙනකොට කොළඹ මුද්‍රණාලයෙන් පිටත් වෙන එහෙම නැත්නම් පිටපත් වෙන කොළඹ ඔබ්සර්වර් කියන පත්තරේ සටහනක් තියෙනවා. හරි අපූරු. සිංහලයට නැවත නිදහස දිනා ගැනීම සඳහා සටන් කිරීමට තිබ්බ අවකාශයන් සියල්ල දැන් තිබ්බ අවස්ථා ඉවරයි. තවදුරටත් ඔවුන් සටන් කරන්නේ නැහැ. මේ බදු ක්‍රමය ක්‍රියාත්මක වුණාට පස්සේ මුළු ලෝකයාම දැනගනීවි සිංහලයා තවදුරටත් වහලෙක් කියන එක මුළු ලෝකයාම දැනගනීවි කියන මේ පත්තරේ වාර්තාවක්. ඒ පත්තර වාර්තාව පළ වෙලා දවස් 3යි 1848 විමුක්ති අරගලය වෙනුවෙන් සිද්ධ කරන ඓතිහාසික සටන ක්‍රියාත්මක වෙනවා. උතුරා ගිහිල්ලා ඉඳපු ආවේගය පුපුරා යන්නේ මේ වාර්තාවත් සමග. එහි ප්‍රතිඵලය බවට පත් වෙන්නේ කුමක්ද? වීර පුරන්නප්පු නායකත්වයේ දෙන මහා සංග්‍රාමයක්, මහා යුද්ධයක්, විමුක්ති අරගලයක් ආරම්භ වෙනවා. එහි ප්‍රතිඵලයේ විදිහට දරුණු ප්‍රහාරයකට ලක්වන්න සිද්ධ වෙනවා සුදු අධිරාජ්‍යවාදීන්ට. හැබැයි අපේ අසමගිය සංවිධානාත්මක ස්වරූපයේ තිබ්බ දුර්වලතා, පුජ්‍යල අරමුණු වල තිබ්බ දුර්වලතා සහ පාවාදීම් කියන කාරණාවන් හේතු කොටගෙන ඉතිහාසයේ පුරාවට එක්නැලිගොඩ, මොල්ලිගොඩ, මහවලතැන්න මේ ආදී පාවාදීම් සිද්ධ කරපු පුජ්‍යලයන්ගේ ප්‍රතිඵලයන් විදිහට නැවත වරක් අපි ඉතිහාසයේ පරාජිතයින් බවට පත් වෙනවා. විමුක්ති අරගලයේදී සමන් බලාපොරොත්තු වෙච්ච අරමුණ සාක්ෂාත් කරගන්න බැරි වෙන තැනකට අපිපත් වෙනවා. එහිදී අපිට මතක් වෙන්නේ වීර පුරන්නප්පු අවසාන මොහොතේ කියපු කතාව. ඔව් කියනවා මරණයටපත් වෙන ආසන්න මොහොතේ තමන්ගේ හිස ආවරණය කළායි ඝාතනය කරන්නේ. සාමාන්‍යයෙන් ක්‍රමය ඒකනේ. බෑ වීර පුරන්නප්පු කියනවා මගේ හිස ආවරණය කරන්න අවශ්‍ය නැහැ. මට S2 අරගෙන වෙඩි තියෙන දිහා බලාගෙන හුස්ම අතහරින්න අවශ්‍යයි. ඒ වෙඩි තියෙන වෙලාවේ වීර පුරන්නප්පුගේ මුවින් ප්‍රකාශ වන ප්‍රකාශනයේ අපේ හිත කම්පා කරන. ඔහු කියනවා මගේ අම්මා මං වගේ තව කිහිප දෙනෙක් මේ ලෝකයට බිහි කළ තිබ්බනම් මම එක සුද්දෙක්ව ඉතුරු කරන්නේ නැහැ කියන ප්‍රකාශනය. ඒ හරහා අපිට හැඟෙන්නේ, අපිට දැනෙන්නේ ඔවුන්ට තිබ්බ නිදහසේ උමනාව. තමන්ගේ මව් රටේ නිදහස් මිනිහෙක් විදිහට ඉපදිලා නිදහස් මිනිහෙක් විදිහට මිය යෑමේ උමනාව. වීර පුරන්නප්පු ඝාතනයටපත් වෙනවා. ගොංගාලේ ගොඩ බණ්ඩා, කුඩාපල හාමුදුරුවෝ මේ ආදී පිරිස් ඝාතනයට ලක් වෙනවා. ඒ මිනිස්සු මේ පොළවේ උරුමය වෙනුවෙන්, නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්නට යෙදුණා. එහෙනම් නිදහස කියලා අපි සාකච්ඡා කරන්නේ කොතනද? සාකච්ඡා කළ යුත්තේ කුමක්ද කියන එක ගැන ආයිසරයක් හිතන්න ඕනේ. නැවත අපිට මුණ ගැහෙන්නේ නැහැ විමුක්ති අරගල ආයුධ වලින්. අපි කතා කරගෙන ආපු දැන් මේ ඉතිහාසයේ පුරාවට 1815 පස්සේ 1818 ඌවවෙල්ලස්ස විමුක්ති අරගලය, 1848 විමුක්ති අරගලය, මේ අරගල සියල්ලම ලේ තැවුරුණු සටන් කරපු යුද වැදුණු එකිනෙකා මූණට මුණ ගැහිලා සටන් කරපු අරගල. හැබැයි අපිට 1850න් පසු මුණ ගැහෙන්නේ ආකෘතිමය වශයෙන් වෙනස් වෙච්ච අරගලයක්. ඒකට නායකත්වයේ දෙන සුවිශේෂී පිරිසක් අපිට මුණ ගැහෙනවා 1850න් පස්සේ. ඒ තමයි අනගාരിക ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, පියදාස සිරිසේන, W.A. සිල්වා, හැස් මහින්ද හාමුදුරු මේ ආදී ප්‍රකට චරිත ටිකක් අපිට මුණ ගැහෙනවා. ඒක විමුක්ති අරගලයක්. හැබැයි සංස්කෘතික පරිවර්තනයක්. ආකල්පමය සංවර්ධනයකින් ජාතිකත්වය, වීරත්වය, ජාත්‍යානුරාගයේ, දේශාභිමානය ඇති කිරීම සඳහා ගත්ත වෑයම. අනගාരിക ධර්මපාලතුමාලා මැදිහත් වෙලා කරන අපූර්ව වැඩපිළිවෙල තමයි සුද්දාගේ උමනාවට ඉදිකරපු සෙමනේරිය. මේ පාසල් ක්‍රමය ඇතුලේ ක්‍රිස්තියානි ආගම ඉගැන්වුවා, ඉංග්‍රීසි ඉගැන්වුවා, සිංහල භාෂාව උගන්වන්න අවස්ථාව තිබ්බේ නැහැ. ස්වදේශික බුද්ධිමතුන් සකස් කිරීමේ අවශ්‍යතාවය තිබ්බේ නැහැ. පාරම්පරික පිරිවෙන් අධ්‍යාපනය සම්පූර්ණයෙන් විනාශ වෙලා ගිහිල්ලා තිබ්බා. ආචාර්ය ධර්ම සිරිත් විරිත් මේ කිසිවකට වටිනාකමක් ලැබුණේ නැහැ. සුදු අධිරාජ්‍යවාදීන්ගේ සංස්කෘතික බලපෑම හේතු කොටගෙන සුද්ධ විදිහට කන, සුද්ධ විදිහට ඇවිදින, සුද්ධ විදිහට හිතන පතන සමාජ දේහයක් නිර්මාණය වෙමින් පැවතුණා.
මේ කළු සුද්දන් නිර්මාණය වීමේ ප්‍රතිඵලය ඉවසාගත නොහැකි තැන අනගාരിക ධර්මපාලතුමාලා නායකත්වයේ දෙනවා සමාජයට කුමක් සඳහාද? සංස්කෘතික විපර්යාසයක් සඳහා. ඒකේ පළවෙනි පියවර තමයි රත්මලානේ පරම ධර්ම චේති පිරිවන ආරම්භ කිරීම. දේශීය අධ්‍යාපන ක්‍රමයක් අපේකම උගන්වන්නයි මේ ආරම්භ කළේ. දේශීය අධ්‍යාපන ක්‍රමයක් බලාපොරොත්තුවෙන් පරම ධම්ම චේති පිරිවන ආරම්භ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට විද්‍යෝද විද්‍යාලංකාර කියන පිරිවන් පද්ධතිය ආරම්භ වෙනවා. ස්වදේශික අධ්‍යාපන ක්‍රියාවලියකට රට ගමන් කරනවා, උත්සාහවන්ත වෙනවා. ඒ සඳහා වෑයම් කරනවා. බුද්ධිමතුන් පිරිසක් නිර්මාණය කර ගැනීමේ ඌමනාව. එතකොට පියදාස සිරිසේනලා සාහිත්‍ය හරහා, ඇස්මහින්ද හාමුදුරුවෝ සාහිත්‍ය හරහා විමුක්ති අරගලයක හැඩය වෙනස් කරගෙන තමන්ගේ පෑන, තමන්ගේ පන්හිඳ අවිය බවට පත් කරගෙන මිනිසුන්ගේ චින්තනය අවදි කරනවා. අපිට මුණ ගැහෙන ප්‍රකට කවියක් නේ. කෙස්ගස් පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස වෙනුවෙන් සටනට සැරසෙන්නේ. ඉස්මොල තියෙද්දිත් මේ ගැන නොහිතන්නේ ඇස්ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ කියලා ආමන්ත්‍රණය කරන්නේ අපිට. එතකොට ඒ වෙනකොට අපිට තිබ්බා අපිට අපේ අනන්‍යතාවය හඳුනා ගන්න බැරි තැනටපත් වෙලා තිබ්බා. අපි කවුද කියලා හොයාගන්න බැරි වෙලා තිබ්බා. පරගති මානසිකත්වයේ ඇතුලේ සුද්ධා විදියට හිතන කනබොන අඳින පළඳින જાතියක් නිර්මාණය වෙමින් තිබ්බා. එතකොට ඒ පිරිස ආකල්පමය විදිහට වෙනස් කර ගැනීමේ උමනාව කාටද ඇති උනේ? අනගාരിക ධර්මපාලතුමා ඇතුළු එකල නායකත්වයේ දුන්න ඒ සමාජ දේහයට නායකත්වයේ දුන්න පිරිසට උමනා කළා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදිහට සමාජය ඇතුලේ පුනරුද ක්‍රියාවලියක් ආරම්භ වෙනවා. දේශීය චින්තනය පිළිබඳ අදහස් ඇති වෙනවා. ඒ වෙනුවෙන් කැපකිරීම කළා, ඒ වෙනුවෙන් පීඩාවටපත් වුණා, ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු පිරිසක් අපිට මුණ ගැහෙනවා. අපේ කාලරාමුව ඇතුලේ අපිට තියෙන අවස්ථාව ඇතුලේ අපිට මේ සියල්ල සාකල්යෙන් සාකච්ඡා කරගන්න බැරි වුණත් අපි ඉතිහාසයේ පුරාවට මේ කියන කාරණාවන් ටික එකින් එක මතු කරගත යුතුයි, සාකච්ඡා කරගත යුතුයි. ඒ හරහා මොකක්ද නිදහස කියන එක පිළිබඳ අදහස තව දුරටත් සාකච්ඡා කරන්න ඕන. කොහොම වුණත් අපිට මුණ ගැහෙනවා 1931 ඩොනමෝ රාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ වෙනකොට ලෝක යුද්ධයක් ආරම්භ වෙලා තිබ්බේ. ලෝක යුද්ධය ඇතුලේ සුදු අධිරාජ්‍යවාදීන්ට තමන්ගේ කිරීටය තවදුරටත් පවත්වා ගැනීමේ අර්බුදයක් තිබ්බා. රැක ගැනීමේ අර්බුදයක් තිබ්බා. ඒ වෙනකොට ලංකාවට ආසන්නව තිබ්බ ඉන්දියාවාදී රටවල් වල නිදහස් අරගල ක්‍රියාත්මක වෙලා තිබ්බා. ජාතිකවාදී හැඟීම් සහිත මිනිස්සු රෝපණය වෙලා තමන්ගේ රටේ ජාතියේ ආගමේ නිදහස වෙනුවෙන්, තමන්ගේ ජීවිතවල නිදහස වෙනුවෙන් සටන් කරමින් ඉඳියා. ඒ වකවානුව වෙනකොට 1931 ඩොනමෝ රාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දේශපාලනිකව පිරිසක් සමුදානම් කළා අපේ රටේ වගකීම බාර ගන්න. අපිට මතක් වෙන 1922 එච්.ජේ.සී. පෙරේරාගේ ප්‍රකාශනයක්. ඔහු ප්‍රකාශනය කරනවා മന്ത്രി මණ්ඩලයට හරි අපූර්ව අදහසක්. ඔහු කියනවා මේ මසින් ස්වදේශික වන, ඒ කියන්නේ මේ කයෙන් ස්වදේශික වන, සිතින් හිතන පතන විදිය විජාතික වන, එහෙම නැත්නම් සුද්ධ විදියට හිතන පතන පිරිසක් නිර්මාණය කරගත යුතුයි කියලා. ඒ කියන්නේ ශරීරය ශ්‍රී ලාංකිකයි, එහෙම නැත්නම් මෙරට උපත ලැබපු කෙනෙක්, හැබැයි හිතන පතන විදිය සුද්දෙක් විදිහට. ඒ අයටම තමයි අනිකාරක ධර්මපාලතුමා කළු සුද්දෝ කියලා කිව්වේ. එතකොට මේ മന്ത്രി මණ්ඩලය හරහා, ව්‍යවස්ථාව හරහා දේශපාලනිකව උවමනා වෙන්නේ සුද්ධ විදියට හිතන ශ්‍රී ලාංකිකයෙක් හදා ගැනීම. මේක අපූර්ව වැඩක්. මේක හරි අපූර්ව සූක්ෂම වැඩපිළිවෙලක්. මට මතක් වෙන්නෙම ජෝන් ඩොයිලි 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්නට අවශ්‍ය කරන පරිසරය සකස් කළේ කූට විදිහට යම්සේද, ඒ අපූර්වට මේ ආකාරයටම ඩොනමෝ රාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සුද්ධ විදියට හිතන, දේශීයයි කියලා කයින් විතරක් පෙනී සිටින පිරිසක් නිර්මාණය කළා. කළු සුද්දෝ ටික හැදුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙනවා. හඳුන්වා දීලා සතියකට පස්සේ අපිට ඩොමිනියන් නිදහසක්, ඒ කියන්නේ අර්ධ නිදහසක් ලැබෙනවා. ඇයි අර්ධ නිදහසක් ලැබෙනවා කියලා කියන්නේ? අපි අරගල කළ දිනා ගන්න තිබ්බ නිදහස, අපි සටන් වැදලා ලබා ගන්න තිබ්බ නිදහස අපිට පරිත්‍යාග කරනවා. ඒක හරි අපූර්ව වැඩක් නේ.
ඒ වෙනකොට ඉන්දියාව අරගල කරලා නිදහස දිනාගත්තා. ඔවුන් අරගල කරලා නිදහස දිනාගත්තා. අපිට අරගල කරගෙන ආපු අරගල ක්‍රියාවලිය යම් තැනකදී දේශපාලනික හැඩයකටපත් වෙනවා. ඒ දේශපාලනික හැඩය එහෙම්මම තියෙද්දී සුදු අධිරාජ්‍යවාදීන් කැමැත්තෙන්ම අපිට නිදහස දෙනවා. ඒක හරි අපූර්වයිනේ නේද? ඒක හරහත් තින්නේ වක්‍රව යටත් විජිත මානසිකත්වයමයි. නිසා අපේ සාකච්ඡාවේ තීරණාත්මක තැනක් මා දකින විදිහට සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීම සහ ඩොනිමියන් නිදහස ලබා දීම 1948 නිදහස දුන්න තමයි. එතකොට නිදහස දුන්න කියන එකේ අදහස අර්ධ නිදහසක් ලැබෙන්නේ. අර්ධ නිදහසක් කියලා කිව්වේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ කැමැත්තෙන් අපිට නිදහස දුන්නා. ඒ කියන්නේ තව දුරටත් අපි දිනාගත්ත නිදහසක්ද තියෙන්නේ අපිට ලැබිච්ච නිදහසක්ද තියෙන්නේ කියන එක අපි සාකච්ඡා කරගන්න ඕනේ. විමුක්ති අරගල ඇතුලේ අපි සටන් කළේ නිදහස දිනා ගැනීම සඳහා. අවසානට අපිට විමුක්ති අරගල වලින් පසු එළඹෙන දේශපාලනික පරිවර්තන ඇතුලේ මුණ ගැහෙන්නේ ලබා දුන්න නිදහසක්. ඒ කියන්නේ අපේ දේවල් වලට අධිරාජ්‍යවාදීන්ට මැදිහත් වීමේ හැකියාව තියාගෙන අපිට නිදහස දුන්නා. ඒක තමයි ඇත්තම කතන්දරේ. ඒකේ ප්‍රතිඵලය බලන්න, ඔබ කල්පනා කරලා බලන්න, ඔබ හිතලා බලන්න, පොඩ්ඩක් මීමන්සනයක යෙදෙන්න. ඔබ අහලා තියෙනවා පොදු රාජ්‍ය මණ්ඩලය කියලා යටත් විජිත වෙලා සුදු අධිරාජ්‍යයට යටත් විජිත විදිහට පවත්වාගෙන ඉඳපු රටවල් වල එකමුතුවක් තියෙනවා. ඕකට ඉංග්‍රීසියෙන්ම ඒගොල්ලෝ හදාගත්ත නම තමයි චෝගම් කියන එක. පොදු රාජ්‍ය මණ්ඩලීය උත්සවයක් සෑම වර්ෂයකම ওই යටත් විජිත බවට පත්වෙච්ච රාජ්‍යයන් වල පවත්වනවා. අපේ රටෙත් මෑත කාලයේදී පැවැත්තුවා. එතකොට පොදු රාජ්‍ය මණ්ඩලය කියලා කියන්නේ සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා ඉඳපු රාජ්‍යයන් වල එකමුතුව. ඒ එකමුතුව තවදුරටත් සංවිධානය කරලා ඒ සංවිධානයේ ප්‍රධාන ආරාධිතය විදියට ගේන්නේ කවුද? එංගලන්තයේ කිරුල හිමි කුමරු විදිහට සලකන චාල්ස් කුමරුන්ව ගෙන්නනවා මේ ප්‍රධාන ආරාධිතය විදියට. ඒක හරහා ආයි අපිට හිතන්න තියෙනවා මොකක්ද? එතකොට තවදුරටත් යටත් විජිත මානසිකත්වයකින් ජීවත් වෙන රාජ්‍යයන් නේද අපි? පොදු රාජ්‍ය මණ්ඩලීය විදිහට අපි තව ගොනු වෙලා ඉන්නවා කියන්නේ අපි තවමත් ඔවුන්ට යටත් විජිත වෙලා ඉන්දියා කියලා හිතන එකම නේද? නිසා අපිට නැවත හිතන්න කල්පනා කරන්න වෙනවා අපි පොදු රාජ්‍ය මණ්ඩලීය කියන ගොනුවක් ඇතුලේ ඉන්නවා නම් අපි තවදුරටත් යටත් විජිතයක්මයි. එතනින් එහාට ගියාට පස්සේ ඔබ කල්පනා කරලා බලන්න අද අපේ රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා, ව්‍යවස්ථාවක් කියලා දෙයක් තියෙනවා. ඔව් අපි ඒක පිළිගන්නවා, අපි ඒවට ගෞරව කරනවා. ඔව් අපි එහෙම ගෞරව කරනවා කියලා පිළිගැනීමක් තියෙනවා. ළමයිනේ අපේ අවාසනාව තමයි අදටත් අපේ ක්‍රියාත්මක වෙන්නේ මොන නීතියද? රෝම ලන්දේසි නීතිය. එතකොට දැන් අපි සමරන නිදහස සැබෑ අර්ථවත් නිදහසක්ද? අපි නිදහසක් කියලා මේ සමරන්නේ හිතලුවක්ද කියන එක පිළිබඳ ආයි ඔබට ප්‍රශ්න කරන්න ඉතුරු වෙනවා. එතකොට සංස්කෘතිකව අපි ස්වාධීනයිද? භාෂාත්මකව අපි ස්වාධීනයිද? අපේ භාෂාවෙන් අපිට අපේ ලෝකයකට ආමන්ත්‍රණය කරන්න පුළුවන්ද අපිට? බෑ. ජාත්‍යන්තර භාෂාවක් විදිහට භාෂා ආධිපත්‍යයක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද ජාත්‍යන්තර භාෂාව? ඉංග්‍රීසි. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි මුළු ලෝකයේම කටයුතු කරන්නේ. අපි එතෙන්ට යා යුතුයි. එතෙන්ට අපි කටයුතු කළ යුතුයි. එතකොට අපි ස්වදේශික ජනතාව විදිහට අපි නැවත වරක් කල්පනා කරන්න ඕනේ අපි වහල්ද නිවහල්ද කියලා. ඔබ නිකමට හිතලා බලන්න, ඔබ කල්පනා කරලා බලන්න හෙට මේ පාසලේ ගුරුවරයෙක් හෝ කාට හරි කෙනෙකුට පුළුවන් ද ජාතික ඇඳුම ඇඳගෙන මේ පාසලට එන්න? සරමක් කමිසියක් ඇඳගෙන මේ පාසලට හෙට ආවොතින් ගුරුවරයෙක් විදිහට භූමිකාවක් තියෙන ඇත්තෙක් ළමයින් මොනව නොකරයිද? හරි අපූරු නොදකපු ජීවියෙක් දැක්ක වගේ දකීවි. ඇයි එහෙම වෙන්නේ? ඒ වෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ, පරාදීන භාවයමයි. යටත් විජිත මානසිකත්වයමයි. අපේ දේ පිළිබඳ හැඟීමක් නැතිකමමයි. එනිසා නිදහස කියන අර්ථය ඇතුලේ අපිට නැවත වරක් හිතන්න වෙනවා අපි ඇත්තටම ජීවිතේ නිදහස කියලා ලබන්නේ කුමක්ද? අපි නිදහස්ද? අපි නිවහල්ද? එනිසා අපිට තාම අපේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමේ උවමනාව තියෙනවා. නීති පද්ධතියක් සකස් කර ගැනීමේ උවමනාව තියෙනවා. සංස්කෘතික හර පද්ධතිය සුරක්ෂිත කර ගැනීමේ උවමනාව තියෙනවා. අධ්‍යාපන ක්‍රමය අපිට ආවේනික අධ්‍යාපන ක්‍රමයක් සකස් කර ගැනීමේ උවමනාව තියෙනවා. මේ සියලු කාරණා දිහා බැලුවාම අපිට පේනවා
ඇත්ත වශයෙන්ම අපි භුක්ති විඳින නිදහස සැබෑම නිදහසක්ද කියන එක. එනිසා ජාතික නිදහස් දිනයේ විදියට අද අපි සමරනවා නම් යම්කිසි උත්කර්ෂයෙන් හැඟීමක් අපි සැමරිය යුත්තේ නිදහස ලැබීම පිළිබඳ සාකච්ඡාව නොවේ මගේ අදහස. අපි සැමරිය යුත්තේ නිදහස් අරගලය වෙනුවෙන් කැප කරපු මිනිස්සුන්ගේ උදාාරතර කැපකිරීම අනුස්මරණය කිරීමයි අපි සිද්ධ කළ යුත්තේ. ඒකයි මගේ අදහස බවට පත් වෙන්නේ. කියන්නේ 1815 සිට කන්ද උඩරට ගිවිසුමේ සිට මේ දක්වා යම් මිනිස්සු පිරිසක් සැබෑ නිදහස වෙනුවෙන් අරගල කළාද, සටන් වැදුනද, ක්‍රියාත්මක වුණාද, ඒ වෙනුවෙන් කටයුතු කරන, ඒ වෙනුවෙන් උත්සාහවන්ත වෙන පිරිසක් ඉඳියද ඒ මිනිසුන්ගේ ගුණයන්, ඒ මිනිසුන්ගේ කැපකිරීම සාකච්ඡා කළ යුතුයි, අනුස්මරණය කර යුතුයි. ඒ අනුස්මරණය කරන අතරම අපි නැවත වරක් කල්පනා කරලා බලන්න ඕන අපි නිදහසක් විදිහට භුක්ති විඳින්නේ සැබෑම නිදහසක්ද කියන එක. ඒ නිසා තරුණ පරම්පරාව, ඔබ රටේ අනාගතයේ බාර ගන්න ඉන්න පරම්පරාව, ඔබයි මේ රටේ ඊළඟ යෂ්ටිය බාර ගන්න ඉන්න පරම්පරාව බවට පත් වෙන්නේ. ඒ නිසා අපි ප්‍රජාවක් විදිහට, ශිෂ්‍ය ප්‍රජාවට ඔබට අපි ආමන්ත්‍රණය කරන මේ මොහොතේ සිහිපත් කරන්න කැමති සැබෑම නිදහසේ උරුමකාරී වීමේ අයිතිය තියෙන ඔබට. සැබෑම නිදහස බින්දින මිනිස්සු බවට මේ රට පරිවර්තනය කිරීමේ යෝධ කාර්යභාරය තියෙන්නේ ඔබට. සැබෑම නිදහස කියන එක අර්ථ ගැන්වීමේ අයිතිය තියෙන්නේත් ඔබට. ඒ නිසා ඔබ මේ ලැබුණු නිදහස කියන තැනකින් සීමා නොවි සැබෑ නිදහස සොයාගෙන යන සැබෑම නිදහස්කාමියෙක් විදිහට මේ පොළවට තමන්ගේ යුතුයකම සිද්ධ කළ යුතුයි කියන එකයි මගේ පෞද්ගලික අදහස, මගේ විශ්වාසය. ඒ වෙනුවෙනුයි අපි ඊළඟ පරම්පරාවන් සකස් කළ යුත්තේ කියන එකයි අපේ දැක්ම. එනිසා මට මතක් වෙනවා රවීන්ද්‍රනාත් tagore විසින් ලියනවා කවියක්. ඒ කවිය සිංහලට පරිවර්තනය කළා නන්දා මාලිනියන් විසින් ගීතයක් විදිහට ගායනා කරන මේ ගීතය ඔබ වෙනුවෙන් මේ සාකච්ඡාවේ නිමාව සිද්ධ වෙන තැනදී සිහිපත් කරන්න කැමතියි. ඒ කවියේ එන්නේ මෙන්න මෙහෙම අදහසක්. මේ කවිය මලක් Taman ගැන කියන ප්‍රකාශනයක් විදිහටයි කවිය නිර්මාණය වෙලා තියෙන්නේ. මලක් තමයි මේ කතාව කියන්නේ. මේ මලකට දැනෙන හැඟීම. මල කියනවා මෙන්න මෙහෙම. උඩගු ලියන් ගොතා බඳින නීල වරල සනසන්නට මා පිපුනේ නැත මේ දෙරනේ. හිස් මිනිසුන් කුස් පුරවන සිත් සනසන බස් දොඩවන බොජුන් මේස මත සුවඳ හලන්නට මා පිපුනේ නැත මේ දෙරනේ. රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුවෙක්කු අවසන් ගමනට යන මග ජනතාපා දූවිල්ලෙන් තැලි වෙලි සැනහීමිය යන්නෙමි මා පැතුම එයයි එමගට මා විසි කරන්න. මේ මල කියනවා මම පිපුනේ උඩගුලියන්ගේ කෙස්වරලේ සැරසෙන්නට ගහන මලක් විදිහට පවතින්න නොවේ. මේ මල කියනවා මම ඉපදුනේ රසමුසු වලින් පිරිච්ච භෝජන මේස උඩ ඉඳගෙන හිස් ප්‍රලාප කතා කරන මිනිසුන්ට సౌందර්යය සපයන්න මේස උඩ මලක් වෙන්න නොවේ මම ඉපදුනේ. මම ඉපදුනේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු යෝධ වීරයින්ගේ හෙළයේ මහා විරුවන්ගේ අවසන් ගමන යන මොහොතේ ඒ දේහය අරගෙන යන මිනිසුන්ගේ පයට පෑගෙන්නටයි මම ඉපදුනේ. ඒ නිසා මාව විසි කරන්න ඔවුන්ගේ දේහය අරගෙන යන පෙරහැරේ යන මිනිසුන්ට පෑගෙන්න. ඒ නිසා අපිට නැවතත් සිහිපත් කරන්න වෙන්නේ අපි ඉපදිලා ඉන්නේ ඓතිහාසිකව රට ජාතිය ආගම වෙනුවෙන්, රට ජාතිය ආගමේ උන්නතිය වෙනුවෙන්, මේ මානව පරම්පරාවේ නිදහස වෙනුවෙන් ජාතික මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කිරීම සඳහා කැප කරපු මිනිස්සුන්ට යම් වටිනාකමක් නිර්මාණය කරන්න එකතු කරන්නයි අපි මේ පොළොවට ඉපදිලා ඉන්නේ. ඒ වටිනාකම ඉටු කරන ජාතියක්,
ඉටු කරන මානව ජීවියෙක් විදිහට මියදෙන්න පුළුවන් නම් එයයි අපි ජීවිතේ ලබන වඩා වටිනාම සතුට, එයයි අපි ජීවිතේ ලබන සැබෑම නිදහස කියන එක පිළිබඳ අදහස අපි ඔබේ හිතට මෝදු කරමින් එකතු කරමින් අද දිනේදී ඔබ වෙනුවෙන් සිහිපත් කරන ජාතික නිදහස වෙනුවෙන් ඒ සැමරුම වෙනුවෙන් ඔබ වෙනුවෙන් කරන මේ දේශනය නිමාවටපත් කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.